නිදහස් කරන ලීට්‍රෝ ගෑස්. සම අනුග්‍රහය මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. කොරෝනාවේ නවවන මරණයත් කාන්තාවක් රෝගී ගණනත් 755ක් වේ. කොරෝනා මර්ධනයේ ශ්‍රී ලාංකේය අත්දැකීම් වසංගතය ජය ගන්න ලබා දෙනවා. ජනපති නොබැදී නායකයන්ට කියයි. ඇඳිරිය නිසා කොළඹ සිර වූ 700ක් සෞඛ්‍ය ආරක්ෂිතව පොලිසියම ගෙවල් වලට බහර දෙයි. අභියෝග ජය ගන්න ශ්‍රී ලංකාවට පූර්ණ සහාය දෙනවා. ඇමරිකා තානාපති අගමැති හමුවේ කියයි. කොළඹ පැල්පත් වාසීන් 40000කට සොඳුරු නිවසක සෙවණ ලබන්න වරම් ලැබෙන ලකුණු. කොරෝනාව බෝ නොකර කොණ්ඩක් කපා රූපයත් ලස්සන කර දෙන්න ඇමති පවිත්‍රා සූදානම්. ලොක්ඩවුන් ඉන්දියාවෙත් කොරෝනාව සීක්‍රයෙන් පැතිරෙයි. මරණත් 195ක්. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ජාතියේ මහා රැකවරණකින් පිදෙන උත්තමාචාර්ය විල් අභිමාන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. චන්ඩි පැන්ඩාසා චැම්පියන් විෂ බීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. සම අනුග්‍රහය මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. දේශීය ප්‍රවෘත්ති COVID-19 වසංගතයේ ප්‍රතිවිපාක ජය ගැනීම සඳහා බහුපාර්ශ්වීය ප්‍රයත්නයන්ට පූර්ණ සහාය ලබා දෙන බව නොබැඳී සමුළු අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. වීඩියෝ සම්මන්ත්‍රණයක් ලෙසයි මෙය පැවැත්වුණේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපි අදත් සූදානම් වන්නේ මුලින්ම අපේ රටේ තත්ත්වය ගැන විමසා බලන්න. ඊයේ දවසේදී වාර්තා වුණා අපේ රටේ කොරෝනාවෙන් සිදු වූ 8 වෙනි මරණය. ඒ වගේම අද දවස ඉක්ම යන්නට කලින් අපිට 9 වෙනි මරණයත් වාර්තා වුණා මේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ. ඒ 52 වර්ධි කාන්තාවක් ඇය මෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව තමයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඊයේ දවසේදී ආසාදිතයන් 33 දෙනෙක් අපේ රටෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් 31 දෙනෙක් නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් බව තමයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. ඒ වගේම අනෙක් දෙදෙනා ඔවුන් සමීපව ඇසුරු කළ අය බවත් තහවුරු වෙලා තිබෙනවා මේ වෙනකොට. ඒ තොරතුරුත් එක්ක අපි සූදානම් අපේ රටේ තවත් තොරතුරු මොනවද විමසා බලන්න දැන්. අද දිනේදී COVID-19 ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ රෝගීන් සංඛ්‍යාව 755 දක්වා ඉහළ ගියා. ඉන් 549 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. තවත් 145 දෙනෙකු පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. අද දිනේදී තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිට යාමත් සමග සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගියා. රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වසංගත රෝග විද්‍යාංශය අද දහවල් නිකුත් කළ නිවේදනයට අනුව එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 152ක්. පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික් වලින් රෝගීන් 35 දෙනා බැගින්ද කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 34 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මහනුවරින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 13ක්. මේ අතර මෙරට 9 වන කොරෝනා මරණයද අද වාර්තා වුණා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් වන කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් ඇත්තේ. ඇයට ශ්වසන රෝග ලක්ෂණ සති 5ක් පමණ කාලයක් තිබුණු බව තමයි දැනට කරන ලද පරීක්ෂණ වලින් අපිට හෙළි වෙලා තියෙන්නේ. ඇයට සති 5ක් පුරාවට මේ රෝග ලක්ෂණ තිබුණත් ඒ තැන් වලින් ඒ සඳහා බෙහෙත් අරගෙන තියෙනවා. ඉන්පසු දින දෙකකට පෙර ඇයගේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ඇය ජාතික රෝහල කරා තමන් විසින්ම යොමු වෙලා රෝහලට ඇතුල් වෙලා තියෙනවා. මෙහිදී කරන ලද පරීක්ෂණයේදී ඇයට මෙම වෛරසය ඇතුල් වී ඇති බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වූ නිසා ඇයව IDH රෝහලට මාරු කර යවා
තිබෙනවා. මෙහිදී ඇයගේ රෝග තත්ත්වය උස්සන් වීම නිසා අද දිනේ ඇය චිකිත්සකයට පත් වෙලා තිබෙනවා. මෙම හේතුව නිසා ඇයගේ නිවසේහි 6 දිනකුත් ඒ වගේම එම නිවාස සංකීර්ණයේ තවත් 9 දිනකුත් වශයෙන් 15 දිනකුත් PCR පරීක්ෂණය සඳහා භාජනය කොට ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන කරා නිරෝධායනයට යොමු කරනු ලැබුවා. මීට අමතරව එම මුළු නිවාස සංකීර්ණයේම 1030ක් පමණ ජනකායක් ජීවත් වෙනවා. ඔවුන් සියලු දෙනාම මේ වන විට එම නිවෙස් තුළම නිරෝධායනයට යොමු කරනු ලැබුවා. ඊට අමතරව එම ෆ්ලැට් එක හුදකලාවක් බවට පත් කරනු ලැබුවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් ඊයේ දිනේද 72 වෙනි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඇය කුරුණෑගල පොල්පිටිකම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. රාජගිරිය බණ්ඩාරනායකපුර සහ කොරොන්නාව සාලමුල්ල ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 26 දෙනෙකු සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් 29 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා. අද දින බණ්ඩාරනායකපුර COVID-19 වෛරසය ආසාදිත වුණු රෝගියෙක් අපි විසින් හඳුනාගත්තා. අපි මෙම පුද්ගලයන් නිවාස නිරෝධායනයට යොමු කළා සහ පසු විමර්ශන කරමින් පැවතුණා. මේ ස්ථානයෙන් එක්ක නිවාසයක පුද්ගලයෙක් තමයි දෙවනිදා පුද්ගලයාට හුස්ම ගැනීම අපහසු වෙලා මහ ස්පිතාලයට ඇතුල් කිරීමෙන් පසුව ඊයේ දිනේදී සොයාගෙන ලැබුවා මේ පුද්ගලයා COVID-19 තත්ත්වයෙන් පීඩා විඳිනවා කියලා. අපි මේ පුද්ගලයා IDH උණුරෝහලට ට්‍රාන්ස්ෆර් කරා. ඒ වගේම මෙම පුද්ගලයා සාමාන්‍ය මද්ද්‍රව්‍ය ලැබෙවුණු පුද්ගලයෙක්. ස්ථානයේ දැනට බාහිර පුද්ගලයන්ට ඇතුල් වීම සහ පිටතට යාමට ඉඩ නොදී දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් මෙම ස්ථානයෙන් පිටතට මෙම රෝගය යාමට නොදී අපි කටයුතු කිරීමට නිරෝධායනය අවසන් කළ තවත් 119 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. මාදුරු ඔය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ මෙම පිරිස කොළඹ මාලිකාවත්ත මර්දාන සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. වැලිසර ශිෂ්ණ රෝග පිළිබඳ ජාතික රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 46 දිනකුද අද නිවෙස් බලා පිටව ගියා. ගුවන් හමුදා වෛද්‍ය අධීක්ෂණ යටතේ ඔවුන් මෙලෙස නිරෝධායනය අවසන් කළේ. බූස් සහ ඔළුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 39 දිනකුද නිවෙස් බලා පිටව ගියා. නිරෝධායනය අවසන් කළ බවට ඔවුන්ට සහතික පත්‍ර පිරිනැමුණේ ගිනිකුණ නාවික විධානයේ භාර ආඥාපති රියර් අඩ්මිරාල් සෙනරත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. නිරෝධායන මධ්‍යස්ථාන වලින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ 5040 දෙනෙකු මේ දක්වා පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එක්සත් රාජධානියේ සිට හෙට දිනේදී ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළු තවත් පිරිසක් 210 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් හෙට උදෑසන ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිත තිබෙනවා. අද දිනේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිතයා ඇසුරු කරපු 29 දෙනෙකුත් ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් වෛරස් ආසාදිත පුද්ගලයා සොයා ගැනීමත් සමග එහු ඇසුරු කරපු තවත් 27 දෙනෙකු ඇතුළු තවත් කණ්ඩායමක් අද දිනේදී මේ ආකාරයෙන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථාන ලෙස මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලින් 138 දෙනෙකු රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ 4883 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඊයේ දිනේ ශ්‍රී ලංකාව තුළ සොයාගත් ආසාදිතයන් 33 දෙනාගෙන් 31 දෙනෙකුම ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳුරේ රාජකාරී නියුතු විරෝධා රණවිරුවන් 31 දෙනෙකු එම 31 කෙනා සමග මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා විරෝධා රණවිරුවන් 329 දෙනෙකු මේ ආකාරයෙන් ආසාදිත ලක් වෙලා තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ අපගේ විරෝධා රණවිරුවෙක් එක කඳවුරක සිට අනිත් කඳවුර දක්වා රපෝර්තු කිරීමට ගමන් කරමින් සිටියේදී අතරමඟදී දඹුල්ලේදී මිය ගිහිල්ලා තිබුණා. ඔහුට විටින් විට අපස්මාර නැමැති රෝගයෙන් පිළිච්ච රණවිරුවෙක්. ඔහුගේ මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් තිබෙනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව එහි නියම තොරතුරු ලබා දීමට හැකියාවක් ලැබේ. කුරුණෑගල ගිරිබාව සෞඛ්‍ය බල ප්‍රදේශයේ වන්නි කුඩාව ගම්මානය හුදකලා කිරීමට කටයුතු කෙරුණා. නාවික සෙබළෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව මෙම පියවරගත් බවයි ගිරිබාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඥානපාල රත්නායක මහතා ප්‍රකාශ කළේ. නාවික හමුදාවේ මෙහෙයවීමෙන් ගම්මානයේ සියලු නිවාස විෂ බීජ හරණය කිරීමට කටයුතු කෙරුණා. සෙවණගල නෙළුම්වැව ප්‍රදේශයේ නාවික සෙබළෙක් ඇතුළු එකම පවුලේ සමාජිකයන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
ප්‍රදේශයේ පවුල් 262ක් ඒ අණු නිරෝධායනට ලක් කිරීමට පියවරගත් බව සෙවණගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික ඇල්ලේවැල මහතා ප්‍රකාශ කළා. නියදියක් තෝරා ගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රමවේදය කොළඹ මහනගර සභාව ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ වැල්ලවත්ත වේළුණාරාම මාර්ගයේදී PCR පරීක්ෂණ සිදු කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. පොලිස් නිලධාරීන් නගර සභා සේවකයන් මෙන්ම ප්‍රදේශවාසීන්ද ඊට එක් කර ගැනීමටයි කටයුතු කෙරුණේ. කොරෝනා උවදුර මැඩලීම් සිදු කෙරෙන්නේ ජනතා සහභාගීත්වය ඇතිව බැවින් එම වැඩපිළිවෙල විනිවිද භාවකින් යුතුව ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. අපි මෙතන මේ කරන්නේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙලක්. මේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙලේ අවශ්‍යතාවය තමයි මේ රටේ ඇතිවලා තියෙන COVID-19 තත්ත්වය පාලනය කර ගැනීම. එසේ පාලනය කර ගැනීමේදී මේ මහජන සෞඛ්‍ය කටයුත්ත කෙරෙන්නේ 100% මහජනතාව සමග. මේක හුදෙක් මහජනතාවෙන් වියුක්තව පරීක්ෂණාගාරයක සිදු කරන වැඩපිළිවෙලක් නෙවෙයි. එතකොට එවැනි මහජන සෞඛ්‍ය වැඩ කටයුත්තක් අපිට ජනතාවගෙන් වසන් කොට ජනතාවට බොරු කියමින් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා මේක කවුරු වසන් කරත් අපි වෛද්‍යවරුන් සහ වෛද්‍ය විද්‍යාව භාවිතා කරන උදවිය හැටියට ඒ කිසිසේත් කළ නොහැකි. ඒක අපිට අවශ්‍ය වුණත් කරන්න බැරි දෙයක් බව කිව යුතුයි. කොරෝනා මර්ධන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරීව සිටින හෙද හෙදියන්ගේ කාර්යභාරය වගකීම් මෙන්ම ඔවුන්ගේ කැපකිරීම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ පද රචනය, තනු නිර්මාණය සහ ගායනය හෙද හෙදියන් කියවීමයි. මත පැටවුණු මහවගකීමකි මේ මොහොතේ දේශව පත්ම කර හනිකට එන තුරු නාඩානි දියාපන්. Everybody to watch the video message by Mr. Antonio Guterres, the Secretary General of COVID-19 වෛරසය සමග සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැදි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. 2019-2022 කාල සීමාව සඳහා නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපති ධුරය හොබවන අසර්බයිජාන් ජනරජී ජනාධිපති ඊලම් අලියව් මහතා සමුළුවේ මුලසුන හෙබවුවා. ජනාධිපතිවරුන් 19 දෙනෙකු, උප ජනාධිපතිවරයෙකු, ඇමතිවරුන් 6 දෙනෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු, විදේශ අමාත්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු රටවල් 40ක නියෝජිතයින් සමුළුව ඇමතුවා. COVID-19ට එරෙහිව එක්සත්ව යන්න සමුළුවේ තේමාවයි. 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම සමුළුව ඇමතුවා. Now I give the floor to Mr. Gotabaya Rajapaksa, the President of the Democratic Socialist Republic of Sri Lanka. Sri Lanka firmly believes that this summit will serve as an important platform for the NAM member states to support collective global action in combating this deadly virus and sharing best practices and lessons learned. I extend my deepest condolences to all those who have lost loved ones during the pandemic and express deep appreciation to the frontline healthcare and essential workers both in Sri Lanka and globally for their dedication and selfless commitment. Sri Lanka remains deeply concerned by the unprecedented consequences arising from this pandemic to all our countries and peoples, including its catastrophic health impact, accompanying humanitarian crises, devastation of economies, and social and psychological tensions, among others. Sri Lanka has been successfully containing and controlling the COVID-19 threat. Out of the total PCR tests conducted so far, only 3% has been confirmed as infected. The death rate is at a very low level of 0.97%. In early February, my government established a task force comprising key health personnel, high-ranking military personnel, and administrators to monitor the spread of the pandemic and also take required measures to combat the spread of the virus. Thank you. Thank you very much. Thank you, Mr. President. ඔබත් එක්ක දැන් අපි යන්නේ ජාත්‍යන්තරය දෙසට.
මුළු ලෝකයේම මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් මියගිය මිනිස් ජීවිත සංඛ්‍යාව 2,50,000 ඉක්මවා තිබෙනවා මේ වෙනකොට. මේ වසංගතය 2,50,000ක මිනිස් ජීවිත ප්‍රමාණයක් මේ ලෝකයෙන් උදුරා ගන්නට මේ වෙනකොට සමත් වෙලා තිබෙනවා. මෙවැනි පසුබිමක මේ වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කරන්න ඩොලර් බිලියන 8ක අරමුදලක් හදන්න ලෝකයේ නායකයන් එකතු වුණා වීඩියෝ තාක්ෂණය ඔස්සේ. නමුත් මේ කටයුත්තට ඇමරිකාව සහ රුසියාව සහාය නොදැක්වීම විශේෂත්වයක්. කරුණු කාරණා එලෙස තිබෙද්දී අපි සූදානම් ජාත්‍යන්තරයේ තවත් තොරතුරු ඔබට අරගෙන එන්න. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තාගත ලෙස යලි ඉහළ ගියා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 3932ක් වාර්තා වුණා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 175ක්. එය ඉන්දියාවෙන් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ලෙසයි සඳහන් වන්නේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 46000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 1571ක් ලෙසයි වාර්තා වන්නේ. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ලෝපුරා සිදු වූ මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී 2,50,000 ඉක්මවා ගියා. ආසාදිත සංඛ්‍යාව මේ වන විට 36,46,000 ඉක්මවා තිබෙනවා. සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 12,03,487ක් ලෙසයි සඳහන් වන්නේ. ලොව රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 212ක් පුරා වෛරසය පැතිර ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසය මර්ධනය, පාලනය මෙන්ම ව්‍යාපාර ණය සහන ඇතුළු ඊට අදාළ වියදම් සඳහා ඇමරිකා ඩොලර් ට්‍රිලියන 3ක ණය මුදලක් ලබා ගැනීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. මෙම වසරේ දෙවන කාර්තුව තුළ අදාළ ණය මුදල ලබා ගැනීමේ රජයේ බැඳුම් කර ලෝපුරා ආයෝජකයන් වෙත අලෙවි කිරීම මගින් මේ 2008 වසරේ මූල්‍ය අර්බුදය හමුවේ කාර්තුවකදී ලබාගත් වාර්තාගත ණය මුදල මෙන් 5 ගුණයක් වීම විශේෂත්වයක්. ඇමරිකා එක්සත් ජනපදයේ බහන්දාගාරය මෙම කාර්තුවේදී ඩොලර් ට්‍රිලියන 3කට ආසන්න ණය මුදල් ලබා ගැනීමට අපේක්ෂා කරන බව අද වාර්තා කළා. කොවිඩ්-19 සමග සටන් කිරීමට රජය මේ වන විට විශාල මුදලක් වැය කරමින් සිටිනවා. ඇස්තමේන්තුගත මුදල් වලට වඩා එය වැඩි බවයි බහන්දාගාරය පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසය සමග සටන් කිරීමට එන්නත නිපදවීම දවල මන්දිර කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණක් වනවා. ඒ හේතුවෙන් විවිධ එන්නත් 14ක් මේ වන විට පරීක්ෂණ මට්ටමේ තිබෙන බව තමයි ඔවුන් අද දවසේදී සඳහන් කළේ. මුව ආවරණයක් නොමැතිව වෙළඳසැලකට ඇතුළු වීම වැළැක්වූ ආරක්ෂක නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වුණා. මුව ආවරණ අනිවාර්ය කර තිබියදී එක් කාන්තාවක් එම නීතිය උල්ලංඝනය කරමින් වෙළඳසැලකට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ආරක්ෂක නිලධාරියා එය වැළැක්වීමට කටයුතු කළා. මින් කෝපයටපත් කාන්තාව ඇයගේ පවුලේ සමාජිකයන් 3 දෙනෙකුද සමග පැමිණ අදාළ ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ බවයි වාර්තා වන්නේ. පෙර දිනවලට සාපේක්ෂව ඉතාලියේ දෛනික කොරෝනා මරණවල වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනේදී එරටින් කොවිඩ්-19 මරණ 195ක් වාර්තා වී තිබෙනවා. ඒත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 29079ක් දක්වා ඉහළ ගියා. මේ මොහොත වන විට ඉතාලිය ආරක්ෂකාංශ ඒ වගේම ඉතාලි සෞඛ්‍ය අංශ තමුන්ගේ සෑම නගරයක් පාසාම ආරක්ෂක වැඩපිළිවෙල ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක පද්ධතිය ඉතාමත් ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක කරන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේක සුළු මොහොතකට පෙර ඉතාලියේ අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඔවුන් සඳහන් කරේ ඉතාලිය තුළ ඉගෙන ගැනීමට පැමිණි සියලුම විදේශීය ශිෂ්‍යයන් සහ ඉතාලි ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉතාලි රජය නිරන්තරයෙන්ම අවධානයෙන් පසුවන බවත් ඔවුන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් මේ වන විට ඉතාලි රජය නොකඩවා ලබා දෙමින් පවතින බවත් එම නිසා ඔවුන් අනියත බියක් ඇති කරගත යුතු නැහැ. මේ අතර නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පවසන්නේ කොරෝනා හේතුවෙන් එරට පැවති නීති ලිහිල් කිරීම ක්‍රමයෙන් ආරම්භ කළ දිගු කලක් යනතුරු ගුවන් ගමන් විවෘත කරන්න යන සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු බවයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඕස්ට්‍රේලියා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා. නවසීලන්ත අග්‍රාමාත්‍යවරයෙකු ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් සඳහා මෙලෙස සහභාගී වන්නේ වසර 75කට පසුව වීම විශේෂත්වයක්. යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය දෙසැම්බර් මාසයේ සිට සිදු වූ බව හෙළිව තිබෙනවා. ඒ පසුගිය දෙසැම්බර් මාස රෝහල්ගත කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවට සාක්ෂි හමු වූ බව පැරිසියේ රෝහලක වෛද්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කිරීමත් සමගයි. දැනට පවතින වාර්තාවලට අනුව ප්‍රංශයේ පළමු කොවිඩ් වෛරස ආසාදිතයන් දෙදෙනා හමු වී තිබෙන්නේ පසුගිය ජනවාරි 24 වනදායි. සංගතය නිසා ප්‍රංශයේ පමණක් රැකියාව විවිධතාවයට පත්වෙච්ච සිද්ධායට ඒ වෙනුවෙන් දෙන ලබන රැකියාව විරහිත දීමනාව විශාල වශයෙන් වැඩි වී තිබෙනවා. මෙම 2020 දී රජයට හොයන්නට වී තිබෙනවා යුරෝ කෝටි 26ක් රැකියා
විරහිත අය සඳහා පමණක් රජයට සොයන්නට ඉතිරිනවා. මේක ප්‍රධාන හේතුව රැකියා අහිමිවීමේ සංචාරක ව්‍යාපාරයන්හි ප්‍රධාන වශයෙන් සංචාරක කටයුතු සම්පූර්ණයෙන් වැටුණා. රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින අතර මෙය භයානක අවධියකට අවතීර්ණ වීමක් බව රුසියා ජනාධිපති ව්ලාඩිමිර් පුටින් පවසනවා. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබෙනවා. COVID-19 වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇමරිකාවට පසුව වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කරන රට වන රුසියාවේ මේ දක්වා සිදු කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 41ක් ඉක්මවනවා. මොස්කෝ රෝහල් මේ වන විට ඇති වී තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් සිටින නමුත් ඉදිරි සති එකහමාර තුල ආසාදිත රෝගීන් සඳහා ඇඳන් ප්‍රමාණය තිබුණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බවද නගරාධිපතිවරයා පවසා සිටියා. මේ අතර ජාතිය අමතමින් ජනාධිපති ව්ලාදිමිර් පුටින් පවසා සිටියේ රට වසා තැබීම ලබන මැයි 11 වෙනිදා දක්වා දීර්ඝ කරන බවත් ඉදිරි සති කිහිපය තුල රුසියාව මෙම වසංගත පාලනයේ ධනාත්මක ප්‍රගතියක් අත්කරගනු ඇති බවයි. රුසියා වෛද්‍යවරුන් 3 දෙනෙකු රෝහල් ජනේල වලින් අභිරහස් ලෙස ඇදවැටීමේ සිද්ධියත් සමග එරට සෞඛ්‍ය අංශ කැළඹිලි සාගත තත්වයකට මුහුණ පා තිබෙනවා. සිද්ධියෙන් වෛද්‍යවරුන් 2 දෙනෙකු මිය ගියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ මහජන අවධානයක් යොමු වීමත් සමග විමර්ශන ආරම්භ වී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. කොරෝනාව ලෝකයේ පුරාම ලක්ෂ ගාණින් මිනිස්සුන්ගේ ජීවිත බිලිගන්නවා. ඒක ඇත්ත. හැබැයි අපි ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි මේ කොරෝනාවට ඔබේ මනුස්සකම බිලිගන්න නම් කිසිම අවස්ථාවක ඉඩක් තියන්න එපා. ජීවිතය හොයමින් අසරණ වුණු මිනිසෙකුට පිහිට වෙන්න කිසිම වෙලාවක කොරෝනාව බාධාවක් කරගන්නත් එපා. මේ අතර කොරෝනා ආසාදනය වී අද දිනේ මියගිය 52 වරදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දැන් නුගේගොඩ පොලිස් ස්ථානයට අයත් වසම් 15ක සිටි පුද්ගලයන් මෙසේ ගම්බිම්බලා රැගෙන ගියා. ඒ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 25ක් යොදා තිබුණා. ශරීර උෂ්ණත්වය මැනබැලීමෙන් පසුව මුඛ ආවරණ සහිතව මෙම පිරිස රැගෙන යාමටයි පියවර ගැනුණේ. එමෙන්ම දුරස්ථ භාවය තබා ගනිමින් ජනතාව බස් රථවල අසුන් ගැනීමටද කටයුතු කෙරුණා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ස්ථානයෙන් ගමන් ආරම්භ කරමින් පසුව ඔවුන් නැවත වතාවක් බස් එකෙන් බහින්නේ ඒ තමන්ට අයිති බල ප්‍රදේශයේ මූලස්ථාන පොලිසිය. එතකොට ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහත්තුරුන් ඒ වගේම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී සියලු දෙනාම අද මේ අය මේ ප්‍රදේශයේ ඉඳලා ඒ ගම් වලට පැමිණෙන බව දන්නවා. ඒ ගියාට පස්සේ ඒ අය ඒ තමන්ගේ සුපුරුදු ගමේ ඒ නිවසේ දින 14ක් හෝ 28ක් ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි සොයන් නිරෝධායනයේ යෙදෙනවා. මෙතන ඉන්න ගොඩක් අයට තමන්ගේ පුද්ගලික වාහන තියෙනවා. යතුරු පැදී වාහන කාර් තියෙනවා. නමුත් ඒ වගේ මේගොල්ලෝ පිටත් කරලා අරගෙන මේගොල්ලෝ කොතන නතර වෙනවද? කොතන ගිහිල්ලා කතා කරනවද? යාළුවන් ගෙවල් යනවද කියන සම්බන්ධ සහතිකයක් දෙන්න බෑ. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකා පොලිසිය මේ විදිහට වුණ පොලිස් කොට්ටාසට යවනවා. එතන ඉඳලා ඒගොල්ලන්ගේ අදාළ පොලිසියේ නිලධාරීන් වාහනයක් ලෑස්ති කරගෙන ඇවිල්ලා මේගොල්ලෝ ගෙදර මිදුල ගාවෙන් බස්සනවා. බැස්සුවෙන් පස්සේ ඇවිල්ලා ඒ ස්ථානයේ ඉඳලා පොලිසිය අධීක්ෂණය කරනවා මේ අය නිසියාකාරව ස්ව නිරෝධායනයේ ඉන්නවද කියලා. අපි දැන් මාසේ කහමාරක් මෙහෙ තමයි හිටියේ. ඇත්තටම හරි සතුටුයි. මං හරිද රෝගයෙන් තමයි පෙළෙන්නේ. බෙහෙත් බිබී තමයි ඉන්නේ. අපේ අතකර ජනාධිපතිතුමා. මිත්‍රත්වන්ත වෙනවා. කේක් මන්නගනේර පළාතේ මේ කරන වැඩේ නම් මිනිස්සුන්ට ගොඩක් හොඳයි. ඉතින් මිනිස්සු ගොඩක් දෙන කාණ්ඩ නැතුව ඉර වෙලා ඉන්නේ. ඒ මිනිස්සු ඔක්කොම යවණක් ගැන අපිට ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ. ගල්ලාල පදිංචිලි. මේ පොලිසියෙන් කරන සේවය ඊට වැඩගත්. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. මේ අතර වැලිකඩ නගර සභා බල ප්‍රදේශය තුල සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය තුල ඇඳනීති සමය තුලදී ගම්බිම්බලා යාමට නොහැකි වූ පුද්ගලයන් ඔවුන්ගේ ගම්බිම්බලා පිටත් කර හැරීමද අද ආරම්භ කෙරුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. මේ හිරවෙච්ච හිරවිල්ල රිලීස් කරගන්න හදන්න එපා. ඕගොල්ලෝ කට වෙනුවෙන් ඕගොල්ලෝගේ සේවය කරන්න. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික් හැර අනෙකුත් දිස්ත්‍රික් වල ඇඳරි නීතිය తాවකාලිකව ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශවලට රාත්‍රී 8ට යලි ඇඳරි නීතිය පැනවෙනවා. සම්පූර්ණ ඇඳරි නීති කාලය තුළ අත්අඩංගුවට කොටගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 46842ක් වෙනවා. ඒ වගේම වාහන 12152ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එසේම අද දිනේ බස්නාහිර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇරෙන්නට අනිත් ප්‍රදේශවල ඇඳරි නීතිය ලිහිල් වෙනවා. පැය 15ක කාලයක් සඳහා. මෙම කාලය තුළ නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසට විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමාජ දුරස්ථභාවය තබා ගන්න, ඒ වගේම නිතර දෑත් පිරිසිදු කර ගන්න,
විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී සෑම විටම සැලකිලිමත්ව කටයුතු කරන්න වෙසක් උත්සවය පැවැත්වෙන බැවින් විශේෂ චක්‍රලේඛනයක් කර තිබෙනවා. ඒ අනුව ගව ඝාතනාගාර නැත්නම් වෙනත් සතුන් ඝාතනය කිරීම මෙම කාලය තුළ සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. විශේෂයෙන්ම පොලිසිය ඒ සම්බන්ධයෙන් මේ දින 3ක කාලය තුළ විමසිල්ලෙන් පසු වෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය පැවති අද ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මේ මාස 11 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. එම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳුදා සිට විවෘතව තිබෙනවා. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ. ආයතන විවෘතව තැබීමේදී සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයි. දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන වලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාට තීරණය කළ හැකියි. පෞද්ගලික ආයතන විවෘත කළ යුත්තේ උදෑසන 10ටයි. ජනතාව එක්රැස් වීම නතර කිරීම සඳහා බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා ගමන් ගන්නා පුද්ගලයන්ට පමණක් සීමා කර තිබෙනවා. මුඛ ආවරණ පැළඳීමද අත්‍යවශ්‍යයි. කවරෙකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ. ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර වීමේ අවසරය අදාළ වන්නේ ඇඳරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා. ඇඳරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවලදී නිවෙස් වලින් බැහැර යාමට මෙය කිසිසේත් අදාළ නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටින්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය අතර හමුවක් විජයරාම නිල නිවසේදී පැවැත්වුණා. කොරෝනා වසංගතය මැඩලීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සහ වෛරසය පාලනය කිරීමෙන් අනතුරුව රටට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග මෙන්ම දෙරට අතර ක්‍රියාත්මක සහයෝගීතාවන් ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඇමරිකා තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සමග ඇමරිකා එක්සත් ජනපදය ඉදිරියටත් විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි ඇය අවධාරණය කළේ. මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයට එක්සත් ජනපදයේ අනුග්‍රහය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන සමාගම් කිහිපයක් ගෝලීය වශයෙන් පවතින ඉල්ලුම සපුරාලීමට පුද්ගල ආරක්ෂණ උපකරණ නිෂ්පාදනයේ නිරතව සිටින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එකඟතාව පළ කළ ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය තම රටේ ගැනුම්කරුවන් සහ ආයතන සම්බන්ධ කිරීමට මේ වන විටත් විවිධ අංශ සමග කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළා. මෙරට මහා පරිමාණ සමාගම් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වසංගත තත්ත්වයේ හමුවේ මුහුණ පා ඇති අර්බුදයෙන් සාර්ථකව අත්මිදිනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වන බවද ඇය ප්‍රකාශ කළා. කොළඹ නගරයේ පැල්පත් වාසීන් 40000ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත, ස්ටේඩියම් ගම සිරිමුතු උයන අසල නිවාස දහසකින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය දිකෙරෙනවා. මෙහි එක් නිවසක් වර්ගඩි 550කින් සමන්විතයි. ආසියා යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මහල් නිවාස සංකීර්ණය දිකෙරෙනවා. වැය කරන මුදල රුපියල් මිලියන 5950ක් වසර 3ක් තුල ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. කොළඹ නගරයේ පැල්පත් වාසී පවුල් 60000ක් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී එම කාලය තුලදී නිවාස 20000ක් ඉදිකර අවසන් කෙරුණා. තවත් නිවාස 3000ක් ඉදිකරමින් පැවතුණා. පසුගිය වසර කිහිපයේදී මෙම ක්‍රියාවලිය අඩපණ වී තිබූ අතර යලි ජනාධිපතිතුමා බලයට පත් වූ පසු මෙසේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. අපි මේ වෙනකොටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තියෙනවා. නිවාස ව්‍යාපෘතියක් හඳුන්වලා දෙනවා. දීර්ඝකාලීනව ගෙවන්න අඩු ණය පොලි අනුපාතයක් යටතේ රජය විසින් ලබා දෙන්නා වූ ඉඩමක පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් ඒකාබද්ධව හදන නිවාස ව්‍යාපෘති. මේ නිවාස ව්‍යාපෘතිවල විවිධ මට්ටමේ නිවාස තියෙනවා. රටේ සාමාන්‍ය ජනතාවට මේ නිවාස මිලදී ගන්න පුළුවන්. කොළඹට විතරක් සීමා වෙන නිවාස ව්‍යාපෘති නෙමෙයි ඒවා. රට පුරාම විහිදිලා ක්‍රියාත්මක වෙන නිවාස ව්‍යාපෘති. පාර්ලිමේන්තුව යලි කැඳවිය හැක්කේ හදිසි නීතිය පැනවීමට අවශ්‍ය වූ පමණක් බව
විද්වත් වෘත්තිකයන්ගේ සංගමේ සභාපති නීතිඥ මහේෂ් කොටුවෙල්ල මහතා පවසනවා. ඡන්දය කල්ගියද පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපතිට ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් නැති බවද ඒ මහතා කියා සිටියා. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න නම් 77 කියන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා සෑහීමකටපත් වෙන්න ඕනේ රට තුල ඇති වෙලා තියෙන හදිසි තත්ත්වය මත පරණ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා කියලා. එසේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ භයානක තත්ත්වයන් ගණනාවක්ම තියෙනවා. 77 කියන ව්‍යවස්ථාව යටතේ ඒ කැඳවන පාර්ලිමේන්තුව නැවත විසිරුවා හරින්න ඒ වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලයක් ලබා දීලා නැහැ. ඒක දෙන යම් කාරණයක් මත ඒ මාස 3ක් ඇතුළත දිනේ පවත්වන්න බැරි වුණොත් ඒක නැවත කල් දාන්න පුළුවන් කියලා විතරයි. ඒ කල් දැමීමෙන් පස්සේ පවත්වන්න බැරි වුණොත් මොනවා කරනවද කියන එක පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිහඬයි. මේ නිහඬ තත්ත්වය තුළ පරණ පාර්ලිමේන්තුව කැඳවලා නැවත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරලා අපට කටයුතු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අධිකරණ වලට ගිහිල්ලා අනවශ්‍ය දේශපාලන අර්බුදයක් මතු කිරීම සාධාරණ නැහැ. අපට අවශ්‍ය වෙන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු හොයන එක නෙවෙයි. දැන් ක්‍රියාත්මක නොවන පාර්ලිමේන්තුව කොහොමාරි මැතිවරණයක් පවත්වලා ඒ අභිනව පාර්ලිමේන්තුවක් නැවත ස්ථාපිත කරලා මේ රට නැවත යථා තත්ත්වයට පත් කරගන්න. මේ අතර නීතියට අනුකූලව මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමට ඊයේ දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මැතිවරණ නාම යෝජනා බාර දෙනකොටම ඒ නාම යෝජනා බාර දීමේ කාලයේම තියෙනවා විරෝධතා ප්‍රකාශ කිරීමට කාලයක්. මැතිවරණ පනත යටතේ කවුරුත් එහෙම විරෝධතාවයක් බාර දීලා නැහැ. මේ නීතියේ පදනමක් තියෙනවා යම්කිසි කෙනෙක් විරෝධතාවයක් දක්වන්නට අවස්ථාවක් තිබියදී ඒ ක්‍රමය හෝ ක්‍රමවේදය භාවිතා කරනවා. ඊට පස්සේ පැමිණිලි කරන්න බෑ. ඕ මම මේක කරා. හැබැයි මේක දැන් වැරදි. මාස දෙකක් තරමට ගිහිල්ලා කියනවා නෑ දැන් නාම යෝජනා වළංගු නෑනේ. ඒ මොකද අර අහවල් දවස් නිවාඩු වශයෙන් ප්‍රකාශ කළ නිසා. එතකොට ඒ පදනමත් නීතියේ ඉදිරියේ වළංගුතාවයක් නැහැ කියලායි මගේ විශ්වාසය. ඒකින්ද තමයි මේ පුළුවන් තරම් ගලින් ගල එහෙම මෙහෙන් ගල් ගහලා බලන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු දාලා දැන් නිවාඩුවක් ගැන කතා කරලා මේ බලන්නේ නාම යෝජනාව අවලංගු කර ගැනීමේ අවශ්‍යතාවයක්. වර්තමානයේ මතුව ඇති ගැටලු පිළිබඳ දේශපාලඥයන් සහ විවිධ පුද්ගලයන් අදහස් රැසක් ඉදිරිපත් කළා. ඒ මාධ්‍ය හමු කිහිපයකදී කොරෝනා සංගතයෙන් මෙරට සිද්ධ වෙලා තියෙන හානිය ගැන නිවැරදි තොරතුරු අපිට ලැබෙනවාද කියලා ප්‍රශ්නයක් අපිට. මෙන්න මේ කාරණාවේදී අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම කොරෝනා ආසාදිතයන් ගැන රජය වහන්න සූදානම් වෙනවද ඡන්දය තියන්න උවමනාව කරගෙන? මේක ඡන්දෙට පාවිච්චි කරන්න එපා. ඡන්දෙට අපි කාටවත් මේක පාවිච්චි කරන්න බෑ. එහෙම ඡන්දෙට මේක පාවිච්චි කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක ලෙඩ. අඩුම ගානේ කිරියල්ල මහත්තයා, චම්පිකරණක මහත්තයා, සජිත් ප්‍රේමදාස මහත්තයා තේරුම් ගන්නවා මේක ඡන්දෙට පාවිච්චි කරන්න බෑ. මේක රෝගයක්. කිසිම උවමනාවක් වසන් කරන්න හංගවන්න උවමනාවක් මේක මම හිතන්නේ කාටවත් තියෙයි කියලා. මොකද මේක අපිට ඕන මේ தත්ත්වේ ඉවර කරගන්න. විපක්ෂය දැන් උත්තර දෙන්නෙම යන්නේ කොහෙද කියලා අහුවොත් මල්ලේ පොල් වගේ. අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. මොකද පාර්ලිමේන්තුව කැඳවලා අවශ්‍ය අනපනත් හදන ඒවා මේ අවශ්‍ය මුදල් ටික ලබා දෙන ඒවා අපි මේ වෙලාවේ නම් ආණ්ඩුවට කිසිසේත්ම එරෙහි වෙන්නේ නැහැ. අපි දකින කාරණාව මේ පළවෙනි පාර්ලිමේන්තුවම කැඳවීම කියන කාරණාව තුල විපක්ෂය රැඳෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන් සහ බරපතල මහා පරිමාණ දූෂිතයන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ආරක්ෂා වීම සඳහා ගන්න වැඩපිළිවෙලක් කියන එක අපිට පේන්න තියෙනවා. මේ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියලා කියන්නේ නැවත මාසයක් දෙකක් පාර්ලිමේන්තුව යන්න තියෙන ආසාවට නෙමෙයි. කොරෝනා හා සම්බන්ධව කටයුතු කරන්න අදටත් නීතියක්. ඒ හා සම්බන්ධ නීතිය නැවත ගොඩනගන්න. මොකද මේ හැමතැනම කියන්නේ දෙවන වටයක් තුන්වන වටයක් මේ කොරෝනා සම්බන්ධව මතුවෙනවා කියන්නේ. රටක නායකත්වයේ සහ රටක ආණ්ඩුව වගකීම් වෙන්නේ ජනතාව ජීවත් කරන එක. ජනතාව ජීවත් කරවමින් අර පාස්කු ප්‍රහාරයේ අපරාධ කරුවනුත් දැන් එකින් එක අල්ලගෙන පවතිනවා. ඒ අල්ලගන්න හැම කෙනාම වගේ සම්බන්ධ කාටද? සම්බන්ධ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයත් එක්ක ඉන්නා උන්දලට. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ හිටපු එක්කෙනෙක් අහු වුණා මුල් වටේ විශාල් බදුරුන් මහත්මයාගේ මල්ලි වැල්ලුවා. ඒ සියලු දෙනාම සම්බන්ධ අද මේ කොරෝනා වසංගත තත්ත්වය පැත්තකට දාලා වෙන දේශපාලන නෙయ్యాඩම නටන්න හදන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ.
අපේ පාර්ලිමේන්තුව මේ රැස් වෙන්න කියන්නේ ඊටම ඵලදායි ගුණදායි වර්තදායි දේවල් ඉටු කරන්නද මහ බැංකුව මංකොල්ල කනකොට නිහඬ වෙයි. පාස්කු විරුද්ධ සිදුවීම් වෙනකොට හරියට ඒ කාරණාව ගැන නිවැරදි තක්සේරුවකට ලැබෙන්න බැරි. මම හිතනවා නැවත පාර්ලිමේන්තුව රැස් වුණාම ඒකේ තියෙන සැඟවුණු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ කුමන්ත්‍රණ හැරුණුකොට මේ වෙනකොට පාර්ලිමේන්තුව රැස්වීම නෙවෙයි තියෙන්නේ මේ වෙලාවේ සැබවින්ම ජනතාවට ආදරේ නම් මේ අගමැතිතුමා කැඳවුණු රැස්වීමට ඇවිල්ලා සාකච්ඡා කරලා තමගේ මතවාදී ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව ගැන ඔය සාකච්ඡා කරනවා. අපිට නම් පාර්ලිමේන්තුව ගැන කිසිම උවමනාවක් නැහැ. ආණ්ඩුවට පුළුවන් නම් මේ කළමනාකරණය කරගන්න හරින මම නම් පාර්ලිමේන්තුව ගැන ගන්නවට අකමැතියි. පාර්ලිමේන්තුව ගැන ගන්න ඕනේ නැහැ. හැබැයි මොහරි අවස්ථාවක් තියෙනවා නම් එහෙමනම් උවමනා නම් ජනාධිපතිතුමාට එතුමාට උවමනා නම් පාර්ලිමේන්තුව ගැන ගන්න පුළුවන් කියන ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒගොල්ලෝ කරපු ප්‍රචාර ජනතාව ඉස්සරහා බොරුවක් බවට පත් වෙන එක දන්න නිසා තමයි ඒ බොරු කියාපු ඒ බොරු ප්‍රචාරය කරපු එක්සත් ජාතික පක්ෂවල ජාතික සමගි බලවේගී මන්ත්‍රීවරුන්ට අරලිය සමාන්තරයෙන්ද බැරි වුණේ. ඒගොල්ලෝ මේකේ මඟ හැරලා ගියේ ඒකයි. ඒකයි මම කියන්නේ මේගොල්ලෝ කරන්නේ කොරෝනා වසංගතය අවසන් කරන්න වගකීමක් ඇති පක්ෂයට කටයුතු කරනවා නෙමෙයි. අද බොරදියේ මාළු බාන්න තමයි ලෑස්ති වෙන්නේ මේගොල්ලොන්ට මේක බොර වෙන තරමට මාළු බා ගන්න ලේසි කියලා හිතලා තමයි වැඩ කරන්නේ කියන එක කියන්න කැමතියි. සුළුහා මධ්‍ය පරිමාණ කෘෂි පශු සම්පත් අනෙකුත් වගා කටයුතු සහ දීවර ක්ෂේත්‍රයේ නියැලී සිටින සැමට රජය විසින් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව මහජන බැංකුව හඳුන්වා දෙන අස්වැන්න ණය යෝජනාවලිය යටතේ ණය පහසුකම් රැසක් මොබිටෙල් ඩේටා මත්තේ මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ පැවති විශේෂ හමුවේදී උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණා. දෙමළ ජාතික සන්ධානය මෙහිදී යෝජනාවලියක් අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නා. උතුරේ ජනතාවට කුෂ්කාර්මික කටයුතු වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියා. උතුරු නැගෙනහිර පළාත්වල කිරි නිෂ්පාදනයේ නිරත වන්නන්ට නිසි මිලක් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද ඉල්ලීමක් කෙරුණා. දීවර ගැටලු විසඳීමට ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවද මෙම හිටපු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා. උතුරු නැගෙනහිර පළාත්වල සිදු කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියා. LTT සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි මෙහිදී ඉල්ලා ඇත්තේ. ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව මෙන්ම COVID-19 සඳහා ලැබෙන ආධාර මුදල් උතුරු නැගෙනහිර ප්‍රදේශ වෙනුවෙන්ද යොදවන ලෙසට ඉල්ලීමක් කෙරුණා. හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. తాවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනිආරච්චි මහත්මිය උපදෙස් ලබා දුන්නා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී ඇත්තේ. කොරෝනා වසංගතයේ හේතුවෙන් රූපලාවන්‍යගාර සහ කොණ්ඩා කපන ස්ථාන తాවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළව නීති සම්පාදනය කරන වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පමණක් ඒ සිදු කරන බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළා. නිසි ඉඩ ප්‍රමාණයක් තබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපීමට කටයුතු කරන ලෙසයි මෙහිදී දැනුම් දුන්නේ. එමෙන්ම රූපලාවන්‍යාගාර සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිතයි. රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් යැපෙන බවත් සෞඛ්‍ය උපදෙස් අනුව සිය සේවාවන් සැපීමට එකඟ වන බවත් සාකච්ඡාවට එක් වූ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අවධාරණය කළා. කටුනායක ගුවන් තොටුපොළේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සෞඛ්‍යාංශ නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන් නීති රීති වලට අනුකූලව මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා යලි ආරම්භ කිරීම මෙන්ම සේවක සේවිකාන්ගේ වැටුප් හා අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් රජය මැදිහත් වන බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියා.
ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන් සේවා කටයුතු යලි නන්වාලීමට අදාළ යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන්වෙන්ව සාකච්ඡා කෙරුණා. සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රවලට අදාළ ඒකාබද්ධ සැලසුමක් සැකසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. නිත්‍ය ගුවන් සේවාවන් පවත්වාගෙන යන්න බාණ්ඩ ප්‍රවාහනයට අපි කටයුතු කරලා තියෙනවා. මගින්ගේ ප්‍රවාහන සම්බන්ධව ඒ කමිටුවේ නිර්දේශය අනුව තමයි අපිට ඉදිරියේ කටයුතු කරන්න එන්නේ. මේ රටෙන් පිටරටවලට යන අය සම්බන්ධව ගැටලුවක් නැහැ. නමුත් අපේ රටට ඇතුල් වෙන අය සම්බන්ධව කටයුතු කරද්දී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව තමයි ඒ කටයුතු කරන්නේ. ඒ වගේම මේ වෙන විට එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය කරන දරුවන්ව ගේන්න කටයුතු කරගෙන යනවා. ඒ අවසන් වුණාම පිටරටවල වල කියාවල් සඳහා ගියපු අය ක්‍රමානුකූලව ලංකාවට ගේන්න කටයුතු කරනවා. රජයේ උපදෙස් මත සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ආයතන 11 වන සඳුදා නැවත ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානයට යොමු වුණා. අපි පෞද්ගලික කාලේ කර්මාන්ත ශාලා ආරම්භ කරා. කර්මාන්ත පුරවල මම හිතන්නේ මේ වෙනකොට 60ක් වගේ කර්මාන්ත ශාලා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම 70ක් 80ක් සේවකයෝ සේවකයට වාර්තා කරලා තියෙනවා. ඒ කටයුතු කරද්දී ඒ අදාළ MOH කාර්යාලවල වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් පරිදි ඒ කටයුත්ත සිද්ධ වෙන්න ඕනේ. ජාත්‍යන්තරව අපිට ලැබෙන අනුන් ප්‍රමාණය හා ඒ රටවල් වලින් අපේ කර්මාන්ත ශාලාවල් වලට ලැබිය යුතු මුදල් නොලැබීම නිසා කර්මාන්ත කළුවන් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉදිරියේදී වැටුප් සම්බන්ධව ගැටලු තියෙනවා නම් කම්කරු අමාත්‍යාංශය හරහා රැකියාව සම්බන්ධව එයට මතුවලා තියෙන ගැටලු කම්කරු අමාත්‍යාංශය හරහා සොයා බැලීම් කරන්න කටයුතු කරලා තියෙනවා.